අයිබෝවන් මම ප්‍රියදර්ශන මාත්‍රාරච්චි කොරණ ප්‍රදේශයේ රජයේ පාසලක සංවේදන හා මාධ්‍ය අධ්‍යයනය උගන්වන ගුරුවරයෙක් විදිහට මේ පවතින වාතාවරණයත් එක්ක ළමයින්ට යමක් කරන්න ඕනේ කියන අනිස්ථානයකදී දරන උත්සාහයක් මේක. එතකොට මම අද මූලික වශයෙන් සංවේදනයේ ස්වභාවය පිළිබඳ පාඩමක කොටසක් උගන්වනවා පාඩමේ කොටසක්. එතනදී මම වැඩිම උත්සාහ කරන්නේ දැන් අපි මේ සියල්ල කරන්නේ ලබන අගෝස්තුවේ මේ එළමෙන අගෝස්තු මාසයේ විභාගෙට උත්තර ලියන්න බලන්න. එතකොට අපි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. හරියට කොහොමද අපේ ප්‍රශ්නෙට උත්තරේ ගොනු කරලා අපි මේ විභාගෙට පෙනී සිටින්නේ උත්තරේ ගොනු කරගන්නේ කොහොමද කියන්නේ. එතකොට මේකයන්දී මම පාඩම කියා දෙන ගමන්ම පැහැදිලි කරන ගමන්ම කොහොමද උත්තරේ ගොනු කරගන්නේ කොයි විදිහටද ලියන්නේ කියන එකත් පැහැදිලි කරන්න යනවා. එතකොට මම ටිකක් ප්‍රශ්නෙට උත්තරේ ලියන ආකාරයෙන්ම තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. අර ඊට අමතරව දැන් මේ පළවෙනි පාඩමක් මේක මූලික පාඩමක්. ඊට අමතරව දැන් මම හිතනවා බොහෝ දුරට ළමුන්ට පාසල් වල ආවරණය වෙලා නැති පාඩම් කීපයක්ම තියෙනවා. මාධ්‍ය විචාරය, මාධ්‍ය සාක්ෂරතාවය, සංවර්ධන සංවේදනය වගේ පාඩම් කීපයක් අවසාන පාඩම් ටික ඒවා ටිකක් ගැඹුරු සංකල්ප සහිත පාඩම් කීපයක් අපි මෙතනින් එහාට මේ පළවෙනි පාඩමෙන් එහාට ඒ ටික කරන්න බලාපොරොත්තු වෙනවා තව දවස් කීපයකදී. එතකොට දැන් මූලික වශයෙන් මම අද මුලින්ම පැහැදිලි කිරීමක් කරනවා කොහොමද මේ අපි පිළිතුර ගොඩනගාගන්නේ සාර්ථක විදිහට උදාහරණ සහිතව. මොකද පැහැදිලිව නිවැරදිව පිළිවෙලට උත්තරේ ලියන්නේ. උදාහරණ තියෙන මේ සංවේදනය කියන්නේ ප්‍රායෝගික විෂයක්. මේ සමාජයේ ඇසුරෙන් ගත්ත උදාහරණ සහිතව පිළිතුර ගොඩනගනවා. එතකොට දැන් එක පැත්තකින් පැහැදිලිව නිවැරදිව විභාගයට ලිව්වොත් තමයි ඒකට ලකුණු හම්බ වෙන්නේ. මොකද ගුරුවරු දෙවිවරු කිව්වට මේ පේපර් බලන්නේ ගුරුවරු මිනිස්සුයෝනේ. ඒක හොඳට පැහැදිලිව ලස්සනට ලියලා තිබුණොත් බලන කෙනාට පහසුයි. සමහර ළමයින්ගේ අපේ අත්දැකීම් තමයි පේපර් බලනකොට ඒක කියව ගන්න වෙනම උත්සාහයක් දරනවා. කිසිම පැහැදිලිකමක් නැහැ, පිළිවෙලක් නැහැ, ලියලා තියෙන හොඳ උදාහරණ නැහැ. යන්තම් එහෙම ආවට ගියාට වැඩේ කරන්න බෑ. ඒක කොහොමද පැහැදිලිව නිවැරදිව පිළිතුරක් ගොඩනගන්නේ කියන එක කියා දෙන ගමන්ම මම මේ සංවේදනයේ ස්වභාවය කියන පාඩම පැහැදිලි කරනවා. සංවේදනයේ ස්වභාවය කියන්නේ මේකයි. සංවේදනය කියන්නේ සාමාන්‍යයෙන් අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීම. එතකොට සංවේදනයේ ස්වභාවය කිව්වහම දැන් ඕනෑම දෙයකට ස්වභාවයක් තියෙනවා. අපි තුන් අලියෙක්ගේ ස්වභාවය කියන්නේ අලියා මහතයි ලොකුයි වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ අලියාගේ ස්වභාවය හොඬ වලක් තියෙනවා, කකුල් හතරක් තියෙනවා, එතකොට දල දෙකක් තියෙනවා. ඒ වගේ අපිට ස්වභාවයක් කියන්න පුළුවන්. සංවේදනයේ ස්වභාවය තමයි මම මෙතන පැහැදිලිව දානවා කීපයක්. අරමුණු සහගත වීම, සංදර්භානුගත වීම, සංකේතාත්මක වීම, බලයක් වීම, ඒකමාර්ගික හා ද්විමාර්ගික වීම, ක්‍රියාපටිපාටියක් වීම, සජීවී බව. මේ වගේ තව අපිට ඕනනම් කරුණු එකතු කරගන්න පුළුවන්. සංවේදනයේ ස්වභාවය දැන් මේකෙදී ප්‍රශ්නයක් ඇහුවොත් අහන්නේ මෙන්න මෙහෙමයි. සංවේදනයේ ස්වභාවයට අයත් කරුණු 6ක් සඳහන් කර 3ක් පැහැදිලි කරන්න 4ක් පැහැදිලි කරන්න. නැත්නම් අපි හිතමු පළවෙනි කොටසට දැන් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ඔයගොල්ලන්ට දෙනවා ප්‍රශ්න 7ක්. තාම ඒ ආකෘති තමයි යන්නේ. ප්‍රශ්න 7ක් දීලා 7න් 5ක් තෝරගෙන ලියන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නයක කොටස් 4ක් තියෙනවා. සමහර වෙලාවට පළවෙනි කොටසට ලකුණු 2ක් දෙනවා. සමහර වෙලාවට පළවෙනි කොටසට අහනවා මෙහෙම. සංවේදනයේ ස්වභාවයට අයත් කරුණු 4ක් ලියන්න. නැත්නම් 6ක් ලියන්න. එතකොට කෙලින් මේ කරුණු 4 ප්‍රශ්නාංක දැම්මා. දැන් ගොඩක් වෙලාවට ළමයි කරන වැඩි තමයි ප්‍රශ්නාංකේ දානවා සමහරක් වෙලාවට ඔහම එක කියලා දාලා ඔහම ඔන්නෝම කැලක් ගන්නවා මේකේ තාවිනා මේ ටිකක් කරලා හරියට හොයන්න බෑ. ඒක පැහැදිලිව ප්‍රශ්නාංක යොදන්න. පැහැදිලිව ප්‍රශ්නාංක යොදලා මේ කරුණු 4 කියන්නේ එච්චරයි. හැබැයි ව්‍යුහගත රචනා මේ ප්‍රශ්නයකදී සංවේදනයේ ස්වභාවයට කරුණු 6ක් සඳහන් කර 4ක් පැහැදිලි කරන්න කිව්වොත් සවිස්තරාත්මක උදාහරණ සහිතව සාකච්ඡා කරන්න පැහැදිලි කරන්න කියලා කියන්නේ. අන්න ඒ වෙලාවේදී අපි ඒක හොඳින් උදාහරණ සහිතව පැහැදිලි කරනවා. අපි බලමු මෙහෙම. සංවේදනයේ අරමුණු සහගතයි කියලා කියනවා. එතකොට දැන් එහෙම උදාහරණ සහිතව පැහැදිලි කරන්න කිව්වොත් අපි මෙන්න මෙහෙමයි ප්‍රශ්නෙට ලැබෙන්නේ. සංවේදනයේ ස්වභාවය අයත් කරුණු කිහිපයකි.
සංනිවේදනයේ ස්වභාවයට අයත් කරුණු කිහිපයකි. එතකොට ඒ කරුණු කිහිපයක කියලා මෙන්න මේව 4ක් 5ක් විතර අපි ලියා ගන්නවා. පිළිවෙලට. ස්වභාවයට අයත් කරුණු කිහිපයක කියලා මෙහෙම 5ක් 6ක් 10ක් ලියනකොට 6ක් ලියාගත්තා. ඊට පස්සේ නැවත අපිට නැවත පුළුවන් අනුමාතිකා විදිහට අංක දැම්මා එක දාගෙන එක තරුවක් දාලා මේව අරමුණු සහගත කියලා නැවත ලියලා ඒක ඇතුළේ ලියන් යනවා. අරමුණු සහගත බව කියන්නේ. මේ අරමුණු සහගත ඕනෑම ක්‍රියාවලිය අරමුණු සහගතයි. අපි කියන කතාව සාමාන්‍ය සමාජයේදී මීනියක් කඩන්නේ අතලෙව ගන්න නෙමෙයි. මීකඩන්නේ අතලෙව ගන්නේ පෙණික. ඒක සංනිවේදනය කරලා නිකන් නෙමෙයි. දැන් මම මේ සංනිවේදනය කරන්නේ මොකටද? මම මේ ඔයගොල්ලන්ට මේ පාඩම හදලා උගන්වන්නේ මොකටද? ඕගොල්ලන්ව විභාගයෙන් සමත් කරන්න. එතකොට ඕගොල්ලෝ මෙතන මේක දෙයට හැම කපාගෙන බලන්නේ මොකටද මේ? අල්ල විදන් ගන්නවා නේද? යක් විදන් කරලා මේක බලන්නේ විභාගේ පාස් වෙන්න කොහොම හරි. එතකොට දැන් ඔයගොල්ලෝ පාසල් යන්නේ මොකටද? අමතර පන්තියට සහභාගී වෙන්නේ මොකටද? ඒ ගිහිල්ලා අහගෙන ඉන්නේ. දැන් අපි කියන ඒවා අහගෙන ඉන්නේ. බොහොම අමාරුයි නායකයන් තමයි නේද? එතකොට අකමැතිනුත් අහිනවා වාරකල් පැය දෙක තුන අහගෙන ඉන්නවා. හරි අමාරුයි. ඉංග්‍රීසිවත් නිකන් මතක් වෙනවා. හරි අමාරුයි ඉන්නේ. ඒත් අහගෙන ඉන්නවා. ඒ අරමුණු සහගතව අරමුණක් තියෙනවා කියලා වඩේ භාගය පාස් වෙන්න ඕනේ ඒක. ඒතර අපි උගන්වන්නේ මේකට. ඒතර අපි දේශපාලනඥයෙක් වේදිකාවකට නැගලා බොරු කියන්නේ ගිවිය උපන කෑ ගහන්නේ මොකටද? මොකක් හරි වුණාවක් තියෙනවා අරමුණක් තියෙනවා. එතකොට අපි චිත්‍රපටයක් හදන්නේ නවකතාවක් ලියන්නේ. මේ අරමුණු සහගත. ඒක සංනිවේදන ක්‍රියාවලිය කියන එක අරමුණු සහගතව කරන්නේ. ඒතර උදාහරණ කීපයක් අන්න එහෙම ලබා දීලා කෙටියෙන් සාමාන්‍ය රූල් 6කින් 7කින් අවසන් කරනවා. වැඩි වැඩ ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට ආයසරයක් තව දරුවක් දැම්මා. ආයි සන්දර්භානුගත ස්වභාවයක ලිව්වා. අනුමාතුකා විදිහට. ඒක පැහැදිලි කරගෙන යනවා. ඒක කෙටියෙන් අපි පැහැදිලි කරගෙන යනවා. එතකොට සංවේදන අරමුණු සහගත ස්වභාවයේ සන්දර්භානුගත වීම කියන්නේ මේක. සංවේදනයේ කරන සන්දර්භයක් තියෙනවා. ඒ කියන්නේ සංවේදනය කරන වටපිටාව. උදාහරණයක් ගත්තොත් එහෙනම් සංවේදනය කරන වටපිටාව එක එක අවස්ථාවට අනුව වෙනස්. අපි මල ගෙදරදී සංවේදනය කරන්නේ එතන සන්දර්භය එකක්. මගුල් ගෙදර සන්දර්භය තව එකක්. දැන් අපි මල ගෙදරකට ගියාම බලන්නේ ඇඳුම් පැළඳුම් එතන සරසලා තියෙන ආකාරය සුදු කොඩි දාලා බොක්රෑන් දාලා කැලෙන්ඩර් එකේ දිනන් ගෙදරේ අනිත් පැත්ත ගහලා එතකොට එතන එහෙමයි. ඒ පරිසරය සකසන්නේ එහෙමයි. එතන කතා බහත් එහෙමයි. දැන් අපි මල ගෙදරට යනකොට උනා සාමාන්‍යයෙන් අපි hina වීගෙන කෑ ගහගෙන යන්නේ නැහැ. මල ගෙදරට දැන් මගුල් ගෙදරට ගොඩ වෙන්නේ hina වෙලා කොහමද සෙට්ටෙමු එහෙම කියන්නේ ගොඩ වෙන්නේ. දැන් මල ගෙදරට යනකොට එහෙම නෙමෙයි. හිතේ දුක නැතත් ගිහිල්ලා ගොඩ වෙලා නැන්දේ කොහොමද මේ මාමා. එහෙම කියලා දැන් හරි දුකින්නේ කතා කරන්නේ. එතකොට මේ ඒ සන්දර්භයේදී අපි කතා සංවේදනය කරන ආකාරයේ මගුල් ගෙදරදී සංවේදනය කරන ආකාරය දෙකක්. සන්දර්භ දෙකක්. ඇඳුම් පැළඳුම් වෙනස්, කතා බහ වෙනස්, හැසිරෙන ආකාරය වෙනස්. ඒක සංවේදනය කොහොම මේ කතා කරන වචන විතරක් නෙමෙයි. ඒ පරිසරයේ ස්වභාවය වෙනස්. දැන් අපි හිතමු තව උදාහරණයක් ගමුද අපි උදේට පාසල් යනවා. යාළුවෙක් හම්බ වෙනවා. "හලෝ මචං ගුඩ් මෝනින්." අපි તો විදුහල්පතිතුමා ඉස්සරහට හම්බ වෙනවා කියලා. "හලෝ මචං ගුඩ් මෝනින්" කියන්නේ අපි තමයි අහක බලන්න සයිඩ් එකකින් යන්නේ. ඒ සංවේදනය කරන ආකාර දෙකක්. එතකොට සන්දර්භය කියන එක තැනේ හැටියට, වෙලාවේ හැටියට, පුද්ගලයා හැටියට වෙනස් වෙනවා. මෙන්න එහෙම උදාහරණ දාලා ඒක ලියන්න. ඊළඟ කොටස අනික සංවේදනයේ සංකේතාත්මක බව. සංවේදනයේ සංකේතාත්මකයි. ඒ කියන්නේ සංකේත සංනිවේදන ක්‍රියාවලිය කියන්නේ සංකේත හුමාරු ක්‍රියාවලිය. අපි සංකේත වලින් තමයි සංවේදනය කරන්නේ. මම මේ කතා කරන හඬ එදින ගියාම ශබ්ද, රූප, සංඥා, සංකේත, අක්ෂර මේ සියල්ල සංකේත. අපි හිතමු මට කියන්න ඕනි කාට හරි අන්න පොළේ යනවා අම්මේ මට ගේන්න අඹ ටිකක්. එතකොට මම අඹ කියන්නේ එක શબ્දකින් අබ කියන්නේ අපි අබ ගේනවා කියලා හොද්දට දාන අබ. ඒක තව શબ્දයක්. එතන શબ્ද දෙක සංකේත දෙකක්. ඒක අපි ලියාවිත පොළේක ලියලා දෙනවා කියලා. මම ලියනවා මෙහෙම. අඹ කියලා. බැලුවා මට ගේන්න ඕනේ අඹ මේ කන අඹ පළතුරු. මම ලියලා දුන්නොත් මෙහෙම. සංකේත දෙක වෙනස්නේ. සංකේත දෙක වෙනස් වුණොත් සංනිවේදන ක්‍රියාවලිය යවු. එහෙනම් සංනිවේදනයේදී සංකේත තෝරා ගැනීම ඉතා පරිස්සමෙන් කරන්න නිවැරදි සංකේත භාවිතා කරන්න ඕනේ.
එතකොට සංකේතමය ක්‍රියාවලිය අපි ශබ්දය වෙන්න පුළුවන්, රූපය වෙන්න පුළුවන්, සංකේත සංඥා සියල්ල අපි සංනිවේදනයේදී සංකේත විදිහට හඳුන්වනවා. සංකේතමය ක්‍රියාවලියක් කියලා. තව එක කොටසක් පැහැදිලි කරන්නම්. තව සංනිවේදනයේ බලයක් වීම කියන්නේ. සංනිවේදන බලයක් වීම. ඉතින් වැදගත් අදහසක් මේක. මේ සංනිවේදනය කියන්නේ වර්තමානයේ ඊටා බල සම්පන්න මෙවලම බල සම්පන්න හැකියාවක් තියෙන ක්‍රියාවලිය. මේක වර්තමානයේ විතර නෙමෙයි අතීතයටත් ගන්න පුළුවන්. දැන් අතීතයේ ඉඳන්ම සංනිවේදනයේ හොඳ සංනිවේදන හැකියාවක් තියෙන කෙනෙක් සමාජයේ ඉහළට යනවා. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ, සොක්‍රටිස්, ප්ලේටෝ, යේසුස් වහන්සේ ඒ සමාජයේ ඉහළ තැනට ආවේ සමාජයේ මිනිස්සු පිළිගැනීමට ලක්ුනේ සංවේදන හැකියාව නිසා. තමන්ගේ දැනුම, තමන්ගේ අදහස් ආගාව තව කෙනෙකුට හොඳින් ප්‍රකාශ කරන්න පුළුවන්, තේරුම් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් අපි හිතමු වර්තමාන සමාජය ගත්තාම වර්තමාන සමාජයේ ඉන්නවා හොර මැර තක්කඩිකම් කරන මිනිස්සු. හැබැයි කට තියෙන හින්දා දේශපාලන කියලා පාර්ලිමේන්තුවේ ඇමතිකම් උත්තරේ. ඒ කට ඒ තව කෙනෙකුට යමක් ප්‍රකාශ කිරීමේ හැකියාව. හැබැයි දක්ෂ පුද්ගලයන්ව කතා කරන්න බෑ. කතා කරන්න බැරි නිසා සමහර වෙලාවට මේ පුද්ගලයාගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ගුරුවරුත් එහෙමයි සමහර වෙලාවට. දැනුමත් තියෙන්න පුළුවන්. හැබැයි ළමයෙකුට උදාහරණයක් සහිතව හොඳට පැහැදිලි කරලා දෙන්න බෑ. ඒ නිසා සංනිවේදනයේ බලයක්. සංනිවේදනයේ හොඳ හැකියාවක් තියෙන පුද්ගලයෙක් අනිවාර්යෙන් සමාජයේ ඉහළට යනවා. සමාජයේ හැකියාවන් ලබා ගන්න, සමාජ පිළිගැනීම ලබා ගන්න. දැන් අපි ගමු සංවේදන මෙවලම්, රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාලය කියන මේ නව මාධ්‍ය, ජනමාධ්‍ය. දැන් වර්තමානයේ ජනමාධ්‍යයට පුළුවන් ආණ්ඩුවක් වුණා හදන්න පුළුවන්, ආණ්ඩුවක් වටන්නත් පුළුවන්. දැන් පහුගිය කාලේ සමහර ආණ්ඩු බෙදලා යවිච්ච ජනමාධ්‍ය. සමහර පුද්ගලයෝ වේදිකාවට ගෙනාවෙච්ච ජනමාධ්‍ය. හොර මරකම් කරන තක්කඩි ඕනනම් පුළුවන් හොඳ චරිත විදියට මවාපාලා පෙන්නලා ගේන්න ඇමතිකම් මන්ත්‍රීකම් දක්වා ඉහළට ගෙනියන්න පුළුවන්. ඒකේ බලයක් තියෙනවා මේ සංනිවේදනයේ. විශාල අතිවිශාල බලයක් මේ පවතින සමාජ සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන්. පවතින මිනිස්සුගේ සිරිත් වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු නිරන්තරයෙන් ඇඩ් එකක් දාලා වෙළඳ දැන්වීමක් දාලා පෙන්නනවා සාමාන්‍ය ගෑනු ළමයින්ගේ ස්වභාවික කොණ්ඩේ වැඩක් නෑ ආපෝ ඕක හරි ගැටයි මේක ස්ට්‍රේට් කරන්න ඕනි කියලා එක එක විදිහට මෙහෙම හදන්න ඕනි මෙහෙම හදන්න වෙනස් කරන්න ඕනි කියලා පෙන්නනවා. එතකොට අපිට නිකම්ම හිතෙනවා ආපෝ ස්වභාවික කොණ්ඩේ ලස්සන නෑ නේ. හැබැයි ස්වභාවික කොණ්ඩේ හරි ලස්සනයි. මේක හරි චාම් සරලයි. මේක තියාගෙන නිකන් විදන් යන්නෙත් නෑ. ආ රුපියල් 7-8 දීලා අපේ ස්වභාවික කොණ්ඩේ වෙනස් කරගන්නවා. බලන්න සංවේදනයේ තියෙන හැකියාව බලය සංවේදනය කියන්නේ අතිවිශාල හැකියාවක් බලයක්. එතකොට කරුණක් පැහැදිලි කළා. අපි තව එක කරුණක් පැහැදිලි කරමු. සංවේදනය ඒකමාර්ගික හා ද්විමාර්ගික කිරීම. සංවේදනය සමහරවිට ඒකමාර්ගිකයි. සමහර වෙලාවට ද්විමාර්ගිකයි. මම කියන්න උදාහරණයක් සංවේදන ක්‍රියාවට අපි ප්‍රශ්නෙට උත්තර ලියනකොට ලියන්න සංවේදන ක්‍රියාවලිය ඒකමාර්ගිකව සිදුවේ ද්විමාර්ගිකව සිදුවේ. එතකොට උදාහරණ ලෙස සංවේදන ඒකමාර්ග වෙන අවස්ථාවක් මෙසේ සඳහන් කළ හැකියි. එහෙම පිළිතුරක් ගොඩනගා ගන්න සංවේදන ඒකමාර්ග වෙන අවස්ථාවක්. දැන් අපි හිතමු දේශපාලනඥ වේදිකාවක නැගලා මිත්‍රෝරුනි මම මේ 2020 මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරාම ඔබ තමුන්නාන්සලාගේ ජීවිත සමෘද්ධිමත් කරන්න මගේ හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. ඔහොම කතා බහ කරලා ටිකක් දේවල් කියලා බැහැලා යනවා. ඒතකොට යා ප්‍රශ්න ඇහුවෙත් නෑ, එයාට පිළිතුරු ලැබුණෙත් නෑ. ඒතකොට සංවේදනය ඒකමාර්ගයි. එයා කතා කළා, ඔයගොල්ලෝ අහගෙන හිටියා, ජනතාව අහගෙන හිටියා, බැහැලා ගියා. ඒකමාර්ග සංවේදනය. එතකොට ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. එතකොට එයා ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාගේ කතාව එයා කළා, එයා බැහැලා ගියා. හැබැයි සංවේදනය ද්විමාර්ග වෙන අවස්ථාවක් තියෙනවා. දැන් ගුරුවරයා පන්ති කාමරේ ළමයින්ට උගන්වනවා. ළමයින්ට උගන්වන අනිවාර්ය ද්විමාර්ගයි බණ කියනවා නෙමෙයි නැහිලා පාඩම උගන්වනවා කොහොමද තරිඳු කොහොමද කියලා අහනවා. එක එක ළමයින්ගේ නම් කියලා කතා කරලා අහනවා, ප්‍රශ්න අහනවා. එහෙම මේ පෑනින් එහෙම එනගනවා දැක්කොත් එහෙම බයිනවා නේද? කෑ ගන්නවා. ඒ වගේ ද්විමාර්ග වෙනවා සංවේදනය කියන්නේ. ඒතකොට සංවේදනයේ ඒකමාර්ග අවස්ථා තියෙනවා, ද්විමාර්ග අවස්ථා. ඒකමාර්ග ද්විමාර්ග කියන එක මේ වාචික උපමනක් නෙමෙයි. දැන් අපි දුම් පාරේ ගෑනු ළමෙක් යනවා. ගෑනු කෙනාට ඉතින් ඔය පොල්ලෙක් අපි හිතමු නිකන් හිලුවට වාගේ පොඩි සූසූ ගාලා શબ્දයක් දැම්මා කියලා. ඊළඟ සමාජයට ගණන් ගන්න නැතුව ගියොත් ඒක මාර්ගිකයි.
හැබැයි මොකද කියන්න ඕනේ නැහැ නිකන් හැරලා බැලුවනම් මොකක්ද ඒක? ද්විමාර්ගිකයි. පොඩ්ඩක් ගස්සගෙන කියන්නේ ද්විමාර්ගිකයි. ඒක සංවේදන ක්‍රියාවලිය ඒක මාර්ගික වෙන්න පුළුවන් ද්විමාර්ගික වෙන්න පුළුවන්. එතන මම ඔන්න කරුණු හතරක් පැහැදිලි කළා. මේ කරුණු හතර මොනවද? සංවේදනයේ ස්වභාවයට අයත් කරුණු මෙන්න මේ කරුණු ටික ලියලා ඒ කරුණු හතර වෙනම මාතෘකා දාලා වෙනම පැහැදිලි කරගෙන යන්න පුළුවන්. එතකොට සංවේදනයේ ස්වභාවය කියන්නේ සංවේදනයේ සිදුවෙන ආකාරයන් විවිධ ආකාරයන් සිදු වෙන්න පුළුවන්. සංවේදනයේ ස්වභාවයට අයත් කරුණු කීපයක් තියෙනවා. මොනවද? අරමුණු සහගත වීම, සංදර්භානුගත වීම, සංකේතාත්මක වීම, බලයක් වීම, ඒකමාර්ගික වීම, ද්විමාර්ගික වීම, ඒකමාර්ගික හෝ ද්විමාර්ගික වීම, සජීවී බව, රටාවන් පුද්ගලබද්ධ වීම, සංදර්භානුගත බව. එන මේවා ගොඩාක් ලියන්න පුළුවන්. ඒකට මතක තියාගන්න විශේෂයෙන්ම මෙන්න මේ කරුණු ටික මතක තියාගෙන මේ අරම පැහැදිලි කරපු කරුණු හතර ලියන්න උත්සාහ කරන්න. හරි. එතකොට මම නැවතත් ඔයගලන්ට මේකේ අවශ්‍ය නම් මේකට අදාළ ගැටලු මතුවෙනවා නම් මොනවා හරි පිළිතුරු අවශ්‍ය නැවත අපි සටහනක් විදිහට හදපු පිළිතුරක් අවශ්‍ය නම් මෙන්න මේ අංකයට බිඳුවයි 76යි 68යි 38යි බිඳුවයි 32 අංකයට WhatsApp මැසේජ් එකක් දාලා පුළුවන් මේකට අදාළ සටහනක් ලිඛිත සටහනක් ලබා ගන්න පුළුවන් WhatsApp කරහා අවශ්‍ය තවත් ඕනම අවශ්‍යතාවයක් මත අවශ්‍ය කරුණු දැනගන්න පුළුවන්. ඒ සඳහා ඊළඟට අපි ඉදිරියට තව පාඩම් කීපයක්ම සකස් කරලා මේ විදිහට ඔබට ලබා දෙන්න සූදානම් වෙනවා. හරි බොහොම ස්තුතියි.